අයිබෝන් සුබ දේශනක වාසනාවන්ත දේශනක ඔබට ප්‍රාර්ථනා කරන අද ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් 7 වෙනිපෑ ආරම්භ කරන්න. කොරෝනා ආරම්භ වුණාට පස්සේ 2009 දෙසැම්බර් මාසයේ එතනින් මෙපිට අපේ රටේ පාසල් පද්ධතියට ප්‍රබල බලපෑමක් එල්ල වුණා. ඒ කාල සීමාව තුළම යුනිසෙෆ් සංවිධානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අන්තරු ඇඟවුවා. කොරෝනා ව්‍යාප්තිය රටේ අනාගතයට ඍජුව සහ වක්‍රව බලපානවා. ඒ වගේම තමයි කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ප්‍රතිඵල අපිට මේ තුල අත්විඳින්න හැකියාව ලැබෙයි කියලා. විශේෂයෙන්ම යුනිසෙෆ් සංවිධානයේ සඳහන් කරපු කාරණාවක් තමයි ලෝ පුරා ඉන්න ලක්ෂ 600කට වැඩි දරුවන්ට ඍජුව මේ කොරෝනා බලපානවා පාසල් අධ්‍යාපනය වෙනුවෙන් කියලා. ඒ බලපෑම මේ වෙනකොට අපිටත් අත්විඳින්න වෙලා තියෙනවා. 2019 මේ පිට 2019 දෙසැම්බර් වලින් මේ පිට අපේ රටේ අධ්‍යාපනය ආයතන ටික නැත්නම් පාසල් පද්ධතිය යලි තිබුණු තත්ත්වයට පරිවර්තනය කර ගැනීම වෙනුවෙන් අනුගත කර ගැනීම වෙනුවෙන් බොහෝ සෙයින් වෙහෙස මහන්සි වෙනවා. නමුත් 100%ක් තාම ඒ කාර්යයට අපිට අනුගත වෙන්න හැකියාවක් ලැබිලා නැහැ 2019 මුල් කාල පරිච්ඡේදය දක්වා. මොකද වෙලා තියෙන්නේ? ඒ වගේම තමයි මේ වෙලාවේ සාමාන්‍ය පෙළ විභාගයේ අර ප්‍රායෝගික පරීක්ෂණවල ප්‍රතිඵල නිකුත් වෙලා තියෙනවා. නැවත සමීක්ෂණය පිළිබඳව නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ පිළිබඳවත් අපි අද අවධානය යොමු කරන්න සූදානම්. ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ වගේම තමයි ඊයේ මාධ්‍ය තුල වාර්තා වුණා මේ වෙලාවේ පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාවට යම් යෝජනාවක් ඇවිල්ලා තියෙනවා කියලා ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කළාට කඩයිම් ලකුණු පිළිබඳව යම් අවධානයක් යොමු කරන්න කඩයිම් ලකුණක් සඳහන් කරන්න එපා කියලා මන්ත්‍රී යෝජනාවක් ඇවිල්ලා තිබුණා. මේ පිළිබඳවත් අපි අද කතා කරන්න සූදානම්. දැන් විවේචන තිබුණා ඒ සම්බන්ධයෙන් සහ යෝජනාවන් තිබුණා. ඒ පිළිබඳවත් කතා කරන්න සූදානම්. අපි ප්‍රමුඛව අපේ රටේ අධ්‍යාපනය පිළිබඳව සහ අධ්‍යාපනයේ හෙට දවසේ පිළිබඳව අද 7 වෙනි පැයෙන් කතා කරන්න සූදානම්. මේ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් ආරාධනා කළා අධ්‍යාපන අමාත්‍යාංශ කරු ලේකම්තුමන්ට මහාචාර්ය කපිල පෙරදමතුමන්ට. ආයිබෝන් සුබ දැසන. ආයිබෝන් සුබ දැසන. මම කැමති මුලින්ම මේ ලේකම්තුමාගෙන් දැනගන්න මේ වෙලාවේ බොහෝ දෙනෙක් අපේක්ෂා වෙනවා ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන්. ශිෂ්‍යත්ව ප්‍රතිඵල අපි බොහෝ සෙයින් සූදානම් කරලා තියෙන්නේ. ඔබ දන්නවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි වගේක් ලැබිලා තිබුණා. ඒ වගේම ප්‍රදේශයේ ස්ථාන 3ක වැලිමඩ, ගාල්ල සහ වයම් පළාතේ නවගත් ඒකම කින තැන්වල දරුවන්ගෙන් කාලය ලැබුණේ නැහැ කියන එක. ඒ පිළිබඳ විමර්ශන අවසන් කරලා තියෙන්නේ. ඒවැ ප්‍රතිඵල ඒ වගේම මානව හිමිකම් කොමිසම් සභාවෙන් යම්කිසි බාධාවක් තියෙනවද කියලා ප්‍රතිඵල නිකුත් කරන්න. ඒකත් දැන් අවසන් වෙලා තියෙන්නේ. ඒ අනුව අපි ප්‍රතිඵල නිකුත් කරනවා ඉක්මනින්. සමහරවිට අද රාත්‍රිය වෙන්නත් අද රාත්‍රිය වෙන්නේ නැහැ. මොකද දැන් මේක මානව හිමිකම් එකේ ඒ ටික අපි මම පෞද්ගලිකව ගිහිල්ලා මානව හිමිකම් දිනයක් ඉල්ලගෙන තමයි ගිය දවස් දෙකකට ඉස්සෙල්ලා තමයි ඒකේ අපිට අවස්ථාව ලැබුණේ. එතකොට ඒකත් අවසන් කළා. ඊට පස්සේ අවසාන විදිහට අර පරීක්ෂණ 3 ටික සමාලෝචනය කරලා ඒ කියන්නේ ඒවැ පරීක්ෂණ තියෙනවනේ විභාග දෙපාර්තමේන්තුවෙන් කරා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් අපි නියෝග කරන්න කියලා. ඊට පස්සේ කලාප කොට්ටාස ඒක අහුවෙලා කරන්න කියලා කිව්වා. ඒ තුනම අවසන් කරලා තියෙන ඒවැ මේ ටික අපි ගරු ඇමතුමාට දැන් ඉදිරිපත් කළා. අද දවස් දෙන්නේ නැහැ. නමුත් ඒකයි මනින්ම අවසාන දේ මට පරීක්ෂා කරාට පස්සේ විභාග කොමසාරිස් දිනතුමත් එක්ක කතා කරලා ඒක දෙනවා. ඔබතුමාලට මේ අවම වශයෙන් සූදානමක් තියනද? දැන් ඔබතුමාලට අද නිකුත් කරන්න හැකියාවක් නැහැ. මේ වෙනකොට තාමත් 6 වසර පාසල් පන්ති පාමර තාමත් ආරම්භ වෙලාත් නැහැ. දරුවන්ට යන්න වෙලාත් නැහැ. ඒ වගේම තමයි එතනින් ඉස්සරහට යන්න ඕන එක වසරට ළම බඳවා ගැනීම මේ කාර්යයත් යන හිටලා තියෙනවා. ශිෂ්‍යත්වය තමයි මේ වෙලාවේ තියෙන ප්‍රමුඛ බාධාව. ඔබතුමාලා මේ පිළිබඳව අවධානය යොමු කරලා ලබන සතිය වෙනකොටවත් ප්‍රතිඵල නිකුත් කරන්න සූදානම්ද? ඊටමත් ඉක්මනින් කියලා කියන්නේ ආසන්නම දිනේ විදියට ඔබතුමාලා අනිවාර්යයෙන්ම ලබන සතිය දෙන්න බලාපොරොත්තු වෙනවා. ලබන සතිය ඔබතුමාලා නිකුත් කරනවා. එතකොට අර ඔබතුමා සඳහන් කරා මේ එක්තැනකට කිව්වේ දැන් මේ වෙලාවේ විමර්ශන 3ක් ඔබතුමාලා ගියා නවගත්තේ ගම සහ ගාල්ල ඒ ස්ථාන 3ක සිදුවිච්ච කැඩලුකාරක තත්ත්වයන්. ඒ තත්ත්වයන් මත ඔබතුමාලා ලකුණු එකතු කිරීමක් සිදු කරන්න සූදානම්. කඩින් ලකුණු 5ක් දාන්නට ඔබතුමාලා විමර්ශනයේ ආශ්‍රිතව ඔබතුමාලා මේ වෙලාවේ අවධානය යොමු කරලා තියෙනවා. ඔව් ඒ විමර්ශන තුන විතරයි මට බලන්න තියෙන්නේ. මට දැනට වාර්තා වෙන විදිහට මම ගිය සතියේ මේ පිළිබඳව මානව හිමිකම් ප්‍රශ්න වලට උත්තර ඒ දවසක් විතර මම ගත කරා. එක් ප්‍රශ්නය කොයිතරම් ඇවිල්ලා තියෙනවද, මොකක්ද ඒකේ සත්‍ය අසත්‍යතාවය, ළමයින්ට යම් කිසි අසාධාරණයක් වෙලා තියෙනවද කියන එක ගැඹුරින් බැලුවා. ඊට පස්සේ දැන් බලන්න තියෙන්නේ පළාත් වාර්තාව මේක ඒකේ ගාල නාබඩ එකයි
වැලිමඩ එකයි නම් ප්‍රශ්නයක් නැහැ. අනිත් එකෙත් තියනවාද කියලා තමයි මට බලන්න තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ ඔබතුමාලා කඩිම් ලකුණු පහළ දැමීම සම්බන්ධයෙන් නැත්නම් දරුවන්ට අසාධාරණ දරුවන්ට අසාධාරණයක් වෙලා නැහැ. ඒක දරුවා කියලා තියෙන බොරුද? ඇත්ත වශයෙන්ම දැන් මෙතන මම ඒක ප්‍රතිපලය මම හරියටම අවසාන වාර්තාවනේ අපි සාකච්ඡා කරේ විභාග දෙපාර්තමේන්තුවෙන් ගිය කණ්ඩායමනේ. අනිත් දෙක බලලා මම කියන්නම්. ඒතකොට ඔබතුමාලා යම් තරක දරුවන්ට අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඔබතුමාලා සාධාරණයක් කරන්න ලෑස්තිද? ඇත්තම දැනට විභාග දෙපාර්තමේන්තුවෙන් කරපු එකේ නම් තියෙන්නේ අසාධාරණයක් වෙලා නැහැ කියලා තව විමර්ශන දෙකක් කරන්නේ තව ඒ දෙකේ වාර්තා ටිකත් අරගෙන බලන්න. ඒ වගේම තමයි අනෙක් පැත්තෙන් ආපු මේ යම් චෝදනාවක් තමයි මේ මාචාරතුමා මේ මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පේපර් එක ටිකක් අමාරුයි කියන කාරණාව සම්බන්ධයෙන් දරුවෝ හැම කෙනෙක්ම චෝදනා කළා. කියන්නේ පේපර් එක හදපු අයගේ දැනුම පෙන්වන්න පේපර් එක හැදුවා මිසක් දරුවන්ගේ දැනුම බලන්න පේපර් එක හදලා තිබ්බේ නැහැ කියලා. ඒ පිළිබඳව ඔබතුමාලා අවධානයක් යොමු කරලා යම් ආකාරයක කඩිම් ලකුණු පහක් දාන්න හරි ඒ පිළිබඳව වෙන ප්‍රවේශයක් හරි ඔබතුමාලා ගන්න සූදානම් නැත්නම් නිවැරදි ප්‍රමිතියට ඔබතුමාලා පේපර් එක හදලා තිබ්බේ? නිවැරදි ප්‍රමිතියට හදලා තියෙනවා. මේ සියලුම චෝදනාවලට තමයි ඔය මානව හිමිකම් එකට ගියේ. ඒකේ තියෙනවා ඒ ප්‍රශ්න පත්‍රයක් ගත්තොත් එහෙම ඒකේ ඒගොල්ලෝ කාරණා 14ක් ඒ කියන්නේ අභියෝගතාවයේ බැලීම ඒ විදිහට සිටීම විශේෂ කරනවා. විදිහට 14ක් ඔස්සේ වෙනම විශේෂ කණ්ඩායමක් බලලා ඒ විශේෂ කණ්ඩායමත් එක්ක තමයි මම බැලුවේ. එහෙම ඒකේ ප්‍රමිතිය අඩු කිරීමක් නැහැ. ප්‍රමිතියට තමයි කරලා තියෙන්නේ. එහෙනම් ඉතින් හට අය ඔබතුමාලා පිළිබඳව සාකච්ඡාවක් හරි පරීක්ෂණයක් හරි දරුවන්ට සාධාරණයක් ඉටු කරන්න ඕන කියන තැනක යම් ආකාරයක කරුණු ගොනු කිරීමක් කරේ නැහැ. නෑ ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම මේ මං වෙලාව විනාඩියක් දෙකක් ගත්තට කමක් නැත්නම් මං කියන්නම් එක ප්‍රශ්නයක් අරගෙන. දැන් මේක ප්‍රශ්නයක් තිබුණා මට මතක හැටියට ප්‍රශ්නාංක 31 හරි 9 හරි 35 හරි ඔය ප්‍රශ්න තුන තමයි වැඩි කතා කරේ. ඒක තියෙනවා ගන්ටාරය පන්සලේ නාද වෙනවා ටාන් 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 කියලා. මම මේ පෞද්ගලිකව බලපු නිසා. එතකොට කියනවා මේක ඒකාකාරී අන්තරයකින් තමයි මේකේ කාලය වැය වෙන්නේ කියන එක. එතකොට ටාන් 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 ගාලා 3ක් ආවොත් කාලාන්තර දෙකක් තියෙනවා. ඒ සඳහා මගේ මතකයේ හැටියට තප්පර 6ක් තමයි දීලා තියෙන්නේ. එතකොට එකක් සඳහා ඒකාකාරී නම් තප්පර 3යි. එතකොට ටාන් ටාන් ගාලා 7ක් ගියොත් එහෙම කොච්චර කාලයක් යනවද කියලා. 3 වරක් 6 18යි. 3ක් වදිනකොට කාලාන්තර 2යි, 7ක නම් කාලාන්තර 6යි. එතකොට එක කාලාන්තරයකට බැලුවා. එතන මේකේ ඉදිරිපත් කරන තර්කය තමයි මේකේ කියලා මේ ප්‍රශ්නේ තියෙන ප්‍රශ්නේ තමයි ටාන් ටාන් දෙකක් ගත්තොත් එහෙම ඊළඟට දැන් මේක කියන්න තියෙන්නේ ඇත්තටම භෞතික විද්‍යාවේ ඒ කියන්නේ ළමයා පහේනේ ඉන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම මේකේ වාතයනේ මේක නිශ්චල වාතයේ සසල වෙනවා. එතකොට මේකේ වාතයේ ශබ්දයේ ගමන් කිරීම ගත්තොත් එහෙම විද්‍යාත්මකව තියෙන ස්ක්වයර් රූට් ගැමා RT. ගැමා කියන්නේ 1.4යි, R කියලා කියන්නේ 0.287, T කියලා කියන්නේ කෙල්වින් වලින් අපි කියමු 34 එකතු කිරීම 273.15. එතකොට මේ ළමයාට මේව උගන්වන්නේ නැහනේ. එතකොට මේ ගාන ඉදිරිපත් කරන්නේ තර්කය ඉදිරිපත් කරන්නේ මේ ඉංජිනේරුවෙක් හෝ මේ වගේ දන්න එක. එතකොට මේ විදිහට නෙමෙයි දාතිනේ ඒකාකාරී අන්තරයකින් කියලා. එහෙම වුණොත් එහෙම අර ගන්ටාරේ නාද වෙන එක බිඳුව වෙනවා කියලා කියන්නේ කනට ඇහෙන එක බිඳුව වෙනවා. එහෙම මේක පැහැදිලිවම කියලා තියෙන මේ දරුවා පහේ ඉන්නේ. ඉතින් ওই විදිහට තමයි නෑ ඒතර ප්‍රශ්නගත කරලා තිබුණේ දරුවා නෙවෙයි බොහෝ වෙලාවට ගුරුවරුත් ඒකේ උත්තරේ 18යි නෙවෙයි 14යි කියන කාරණේ සම්බන්ධයෙන් තර්ක කරලා තිබුණා. දැන් ගුරුවරුත් සමහරලාට අර ගුරු අත්පොතේ ඇතුලේ අන්තර්ගත කාරණයන් එක්ක තමයි දරුවන්ට උගන්ලා තිබුණේ. එතනත් යම් ගැටලුකාරී තත්වයක් තියෙනවා කියන කාරණේ සම්බන්ධයෙන් ගැටලු මතු කරලා තිබුණා. කොහොම නමුත් ඔබතුමාලා අවසානයේ ආපු කාරණාව තමයි ඒක එහෙම ගැටලුවක් නෑ කියන එක. නෑ මට තියෙන්නේ මේ පෞද්ගලිකව බලන්න අධ්‍යාපන ලේකම් විදිහට මේ වගේ තැනක ඕනම තැනක උත්තරයක් දෙන්න තියෙන්නේ. එතකොට මම බලන්න ඕනේ මේ ප්‍රශ්නේ මෙහිමයි. හරිනේ. එතකොට ළමයා පහේ මේකේ අන්තරයේ ඒකාකාරී අන්තරයකින් කියලා තියෙනවා. එතකොට බලන්නේ මෙතන බලන්නේ වෙන මේ අභියෝගයක් මෙතන බලන්නේ ඇත්තටම මේ ළමයා ඉතා කෙටියෙන් අන්තර දෙකක් වෙන නම් ටාන් ඒවා 3ක් තියෙනවා. එතකොට ඕව තමයි උගන්නන්නේ මමත් පහේ ශිෂ්‍යත්වයේ ඒක තමයි ඔතන පුතත් එක්ක ගියානේ මම විභවතාවය සම්බන්ධයෙන් කෙනකොට ටාන් 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 ඊළඟ ටාන් 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 එක පටන් ගන්නේ අරගෙන තුන්වෙනි එකෙන්ද කියන කාරණේ සම්බන්ධයෙන් තමයි සමහරවිට ගැටලුවක් මතුවලා තිබෙන්නේ. ඒ කියන්නේ ඔබතුමාලා අවසානයේ සඳහන් කරන මේ ගැටලුවක් නැහැ. ඔබතුමාලා ප්‍රතිපල සාමාන්‍ය නිකුත් කරන ක්‍රමවේදය ඇතුළට යනවා කියන කාරණේ. අපි එතනින් එහාට යමු. මේ පිළිබඳව දැන් තව කතා කරනවා. තව කරුණු කාරණාවක් තියෙනවා මාචාරතුමා. දැන් අනිත් කාරණාව
ඊයේ මාධ්‍ය වාර්තා කරලා තිබුණා පාර්ලිමේන්තු කාර්ක සභාව ඇතුලේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරලා කඩේම් ලකුණක් දාන්න එපා කියලා මන්ත්‍රී යෝජනාවක්. ඔබතුමාලා මේ පිළිබඳව අවධානයක් යොමු කරලා තියෙනවද? ආභ්‍යන්තර තිබ්බ සාකච්ඡාවක්ද ඔය එක තැනකින් එළියට ආවේ? ඇත්ත වශයෙන්ම මා පෞද්ගලිකව ඉදිරිපත් කරපු මේ පිළිතුර තමයි ගරු අමාත්‍යතුමත් උඟක් මේ හෙටානිද්දා නිකුත් කරන ශිෂ්‍යත්ව විභාගයේ එකට මේක කරන්න බෑ. මොකද මේක පටන් අරගෙන දැන් ශිෂ්‍යත්ව විභාගය. නමුත් ඒක හොඳ යෝජනාවක්. අපි පිළිගන්නවා. දැන් ඔතන තියෙන්නේ ඔතනින් ඒ තර්කය වෙනකොට කියන්නේ ඇත්තටම පහ ශිෂ්‍යත්වයක් ඕනේ නැහැ කියලා තර්කය. නෑ ඒක තමයි දැන් ඔබතුමා ඔය කියාගෙන යනවා මටත් එහෙනම් ශිෂ්‍යත්වයක් තියන්න ඕනේ නැහැ. ශිෂ්‍යත්වයක් ඕනේ. එතකොට දැන් ඇත්තටම මේකේ ලකුණු ඒ කඩේ කොහොමද කියන එක අධ්‍යයනය කරන්න කියලා තමයි අවසානයේ තීරණය කරේ. මින් ඉදිරියට යෝජනාව හොඳයි. යෝජනාව හොඳයි. එතකොට යෝජනාව හොඳයි කියලා ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා පූර්විකාවට බොහෝ දෙනෙක් කිව්වේ ඔතනින් එහා තමයි තියෙන ශිෂ්‍යත්වයේ ඇත්තට වෙලා වයි වෙහෙස කරන්න ඕනේ නැහැ කියන තැන තමයි. නමුත් ඒක එහෙම තියලා ඒක ඊටාම අමාරු කාර්යයක්නේ. ඒ නිසා මේක ඉදිරියට අධ්‍යයනය කරලා සුදුසුනම් කරනවා. නමුත් මේ ප්‍රතිඵල නිකුත් වෙන එකට කරන එක අසාධාරණයි. මොකද ළමයා ශිෂ්‍යත්වයට වාඩි වෙලා ප්‍රතිඵල ඉන්න විතරයි තියෙන්නේ. මේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල වලට කරන්නේ නැහැ කියන එක තමයි එකඟතාවය. දැන් ඊළඟ අවුරුද්දේ ශිෂ්‍යත්ව වෙනුවෙන් මේ වෙලාවේ දරුවෝ ලෑස්ති වෙනවා. දෙමව්පියොත් ලෑස්ති වෙනවා. එතකොට ඔබතුමාලා සූදානමක් තියනවද ඊළඟ දැන් මේ අවුරුද්දේ පවත්වන ශිෂ්‍යත්ව විභාගයේ වෙනුවෙන් ඔය කියන ආදේශනේ අරගෙන එන්නේ වෙනුවෙන් තියෙන ප්‍රවේශ ගැන කතා කරමු. මහාචාර්යතුමා දැන් ඔබතුමාලා මෙවර එක භාවිතා කරන්නේ නැත්නම් මේ අවුරුද්දේ තියෙන ශිෂ්‍යත්ව විභාගයේ වෙනුවෙන් ඔබතුමාලා එක යොදා ගන්න සූදානමක් තියනවද? ඇත්ත වශයෙන්ම අධ්‍යාපන උපදේශක කාරක සභාවෙන් ආපු තීරණයක් නිසා සමස්තය ආවේ හරි අධ්‍යයනය කරලා බලලා සාධාරණද කියලා බලලා සමාජයට මේක ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා තීරණය කරන්න කියලා අනිවාර්යයෙන්ම සලකා බලනවා මේකේ හොඳද නරකද මොනවාද ප්‍රතිපාක. ඇත්තටම කඩවීම් ලකුණක් ඒක ඉදිරිපත් කරන එකේ තියෙන පාරිශුද්ධභාවයක් තියෙනවා. නැත්තම් තම තමන්ට ඕන විදිහ නැත්තම් ඕක ඊට අනිත් පැත්ත චෝදනා වෙනෝනේ. අපි බලන්න ඕනේ ඒකේ මොකද්ද ගන්න පුළුවන් ප්‍රතිඵලය කියන එක. සැබෑව තමයි දරුවන් ෆේල් කියලා 177 ෆේල් 178 පාස්. ඒකනේ උතන තියෙන්නේ. ඒ නිසා ඔය කඩේම් ලකුණ කියන එක. ඒතකොට කඩේම් ලකුණ එන්නේ ඒ පාසලට ඉස්සලම කඩේම් ලකුණ ඉන්නේ ඒක වෙනස් වෙනෝනේ අවුරුද්දෙන් අවුරුද්ද. දැන් ඔබතුමාලා සමත් අසමත් භාවයේ 178න් කඩේම් ලකුණ ඔබතුමාලා ලකුණු කරන්නේ නැහැ නේ. ඔබතුමාලා සඳහන් කරනවානේ සමත් වීමේ ලකුණු මෙච්චරයි පාසල් වෙනුවෙන් එකතු කර ගැනීම වෙනුවෙන් වන කඩේම් ලකුණු ප්‍රමාණය මෙච්චරයි කියලා. ඒක ගරු නිවේදිකතුමනි මෙහෙමනේ වෙන්නේ. අපි කියමු ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු ටික පෙළ ගැස්සුවොත් එහෙම මේ 5 ලක්ෂයක් කියමුකෝ. අපි පෙළ ගැස්සුවාට පස්සේ අපිට පුළුවන් වැඩි ලකුණු ඉඳලා 200 සිට බිඳුව දක්වා කරන්න. නමුත් මේ ළමයි ඉල්ලන්නේ පාසල තියෙනවනේ. ඒ පාසලේ තියෙන පන්ති ප්‍රමාණය ඉඩ ප්‍රමාණය අනුව තමයි අර කඩේම් ලකුණ මේ එන්නේ. ඒ නිසා තමයි ඔය ඒක වෙනස් වෙන්නේ. නෑ සාමාන්‍යයෙන් කඩේම් ලකුණ ආපුවාම අපි හිතමුකෝ මේ පොරබණ්ඩුල මහා ජාතික විද්‍යාලයේ ඉන්න කෙනෙකුටත් ආනන්ද විද්‍යාලයට එන්න පුළුවන් ප්‍රවේශයක් තිබුණානේ. දැන් ඔබතුමාලා අයින් කරොත් ඒ වෙනුවෙන් ප්‍රවේශය අපි හිතමුකෝ ඈත හද්ද පිටිසර ගමක ඉන්න ඉගෙන ගන්න දක්ෂ ළමයි එනවනේ කොළඹට. පැහැදිලිව මම එතන තමයි අපි දෙන්නම කතා කරන්නේ ඒක. ඒ කියන්නේ මේක අධ්‍යාපන අමාත්‍යාංශයේ විභාග දෙපාර්තමේන්තුව විදියට විනිවිදභාවයක් තියෙන්න ඕනේනේ. නැත්තම් කියන්න පුළුවන් මේක ප්‍රසිද්ධ කරේ නැත්තම් එහෙම ප්‍රශ්න වලට උත්තර දෙන්න විදිහක් නැහැනේ. ඒක අපි දෙන්නම කතා කරන්නේ එකම තමයි. ඒ තර්කය තමයි මම ඉදිරිපත් කරේ. බලමු එතනින් එහාට ඔබට ගිය දෙයක් තියෙනවද කියන එක අපිට පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ දීපු ඒ ගෙනාපු යෝජනාව අනුව අපි අධ්‍යයනය කරලා බලමු. එතනින් එහාට යමු. දැන් මේ වෙලාවේ මහාචාර්යතුමා මේ ඔබතුමාලා සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වලා ඒක ප්‍රතිඵල නිකුත් කළා. නැවත සමීක්ෂණය වෙනුවෙන් වන යෝජනාව ඔබතුමාලා දරුවන් අතට අරගෙන ගිහිල්ලා තියෙනවා. කොහොමද ඒ කාල පරිච්ඡේදය කොහොමද ඒක කරන්න ඕනේ? මම කැමතියි ඔබතුමාලා අර නිවේදනයෙන් පිටට ඇවිල්ලා මේ වෙලාවේ තත්ත්වය පැහැදිලි කරනවා. ඔව් ඇත්ත වශයෙන්ම අපි මේ ප්‍රතිඵල නිකුත් කරනකොට ළමයින්ට අසාධාරණයක් වෙන්නේ නැති වෙන තමයි ඉදිරිපත් කරේ. ඒ මොකද මේ සෞන්දර්ය විෂයම මේ හදාරන්න ඉන්න දරුවන්ට අසාධාරණයක් කළා නෑ. ඒ නිසා ලොකු බලපෑමක් වෙන්නේ නෑ. මොකද මේ ප්‍රතිඵලයේ අපි බලමු සෞන්දර්ය විෂය සඳහා මේ නැවත සමීක්ෂණ කොච්චරක් එනවද කියලා බලලා අපිට පුළුවන් ඒක තීරණය කරන්න. මොකද සෞන්දර්ය විෂයට ඒ අත්‍යවශ්‍ය මේ ලකුණක් ශ්‍රේණියක් කියන්නේ සමාර්ථයක් ආවේ නැති ළමයින්ට තමයි මේක ගැටලුව වෙන්නේ. අපි බලමු මේක කොච්චරක් එනවද කියන එක. ඉතා ඉක්මනින් ඒක කරන්න පුළුවන්. එන සංඛ්‍යාව අනුව තමයි
ඉතාක්මනි කරන්න පුළුවන්. මෙවර නැවත සමීක්ෂණ ඔබතුමාලා ඔන්ලයින් තාක්ෂණ විසින් පමණයි සිදු කරන්නේ. එහෙම තමයි. ප්‍රවේශයන් වෙනුවෙන් ගැටලුවක් බාධාවක් නැහැ දරුවන්ට. නෑ මොකද මේක ප්‍රතිඵල නිකුත් කරේ දරුවන්ගේ සහ රටේ තියෙන අපි කරන්න ඕන නිසා එහිදී අපි ගත්ත තීරණ මම හිතන්නේ මෙතනටම ඇවිල්ලා කතා කරා. දීර්ඝ වශයෙන් කතා කරා මට ලොකු මතකයක් නෑ. නමුත් දරුවන්ට අසාධාරණයක් වෙන්නේ නැති වෙන්න තමයි අපි කරේ උසස් පෙළ සඳහා ප්‍රවේශ වීම සඳහා. පාසල් පද්ධතියේ සම්පූර්ණයෙන්ම 100% යලි යවත් කාලන කිරීම වෙනුවෙන් නැත්නම් සකර්ම කිරීම වෙනුවෙන් වන භාවිතාවත් ගැන කතා කරන්න ඕනේ. ඊට කලින් මේ වෙලාවේ ඔබතුමාලා ශිෂ්‍ය විභාගයේ යම් ආකාරයක ප්‍රතිඵල ප්‍රමාදයත් එක්ක පවත්වන්න අර කොවිඩ් එක තිබුණු බලපෑමත් එක්ක එක වසරට දරුවන් ඇතුළත් කර ගැනීම වෙනුවෙන් තාම ගැටලුකාරී තත්ත්වයක් තියෙන්නේ. මේ වෙලාවේ ඒ සියලු කටයුතු අවසන් කරලා ඔබතුමාලා පාසල් පද්ධතියේ යලි 2019 අර ජනවාරි මාසයේ ආරම්භ කරපු විදිහට පරිවර්තනය කරගන්න අනුවර්තනය කරගන්න ඔබතුමාලා මේ වෙලාවේ අරගෙන තියෙන වැඩ පිළිවෙල මොකක්ද? ඉතාම හොඳ ප්‍රශ්නයක්. මොකද මේක තමයි අභියෝගය. මේ අභියෝගය අපිට එන්නේ අපි කල්පනා කරන්නේ අපි නැවත ප්‍රකෘති තත්වයට කියන්නේ ප්‍රකෘති චර්යාවට අපි කොහොමද එන්නේ පාසල් වාරසටහන. එතකොට අපි දැන් 2021 දෙසැම්බර් තියන්න තිවිච්ච විභාගය තමයි මැයි මාසේ 23 ඉඳලා ජූනි මාසෙට කරන්නේ. එතකොට 2021 අගෝස්තු මාසේ කරන්න තිවිච්ච විභාගය තමයි අපි දැන් අවසන් කරේ උසස් පෙළ. එතකොට 2021 අගෝස්තු කරන්න ශිෂ්‍යත්වය තමයි අපි ජනවාරි කරේ. මෙන්න මේක ඉතා හොඳ දෙයක් නේ. ඉතාම අභියෝගනත් කරලා තිනවා. දැන් බලන්න ඕනේ මේ 2022 වසරට අපිට පවත්වන්න තියෙන දින ගණන තමයි අවම වශයෙන් දින 180ක්වත් පවත්වන්න ඕනේ. එතකොට අපි අප්‍රේල් 18 ඉඳලා වාරසටහන හදන්න ඕනේ. එතන හදනකොට අපි දින ගණන බලුවත් එහෙම අපිට මේක ගරු ඇමතිතුමා ඉතාම උනන්දුවෙන් මේ දිනවල කතා කරනවා. ඊමට කතා කරන්න හම්බුනේ නැතුණාට එතුමා උපදෙස් දීලා තියෙන්නේ අපි ලේකම්තුමා අධ්‍යාපන අමාත්‍යාංශයේ විදිහට පහුගිය ඒකේ තියෙන එකට කිලෝ එක්ස්කියුස් එකක් දෙන්නේ නැතුව අපි කෙසේ හෝ බලමු දෙසැම්බර් මාසෙන් මේක අවසන් කරන්න. ඒ අනුව ගත්කල දැන් වාරසටහන හදලා දරුවන්ට අපි පළවෙනි වාරය අවසන් කරන්න ඕනේ. දෙවෙනි වාරය අවසන් කරන්න ඕනේ. තුන්වෙනි වාරය අවසන් කරන්න ඕනේ. මේ අවසන් කිරීම තුළදී අපිට එනවා අපස උසස් පෙළ විභාගයක් කරන්න ඕනේ. ශිෂ්‍යත්ව විභාගයක් කරන්න ඕනේ. අපස සාමාන්‍ය එකක් කරන්න ඕනේ. ඒ සඳහා අපි විවිධ ක්‍රමවේද හදලා උපරිම උත්සාහ කරනවා දින ගණනත් ගොඩක් අඩු කරන්න නැතුව දැනට මා කල්පනා කරලා තියෙන ගරු ඇමතුමා අපිට දීලා තියෙන නිර්ණායක සහ මා පෞද්ගලික විශ්වාස කරනවා අපි ප්‍රකෘතියට එන්න ඕන කියන එක. නිසා අපි කල්පනා කරලා බලලා තියෙනවා දින 180 ආවරණය කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම අපි මේක ජනවාරි මාසෙට ඉස්සෙල්ලා ඉවර කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම සතියේ තියෙන සෙනසුරාදා දිනයන්දි පාසල පවත්වන්න වෙනවා. එතකොට අපි බලන්නේ කෙසේ හෝ මැයි මාසේ 23 ඉඳලා ජූනි මාසෙට වහන්න වෙනවා. අප සාමාන්‍ය ප්‍රසන්න. එතකොට අපි කොයි තැනද අපොස උසස් ශිෂ්‍යත් එක දවසයිනේ ඒක ඉරි දවස කරන්න පුළුවන් ඕන වෙලාවක. ඊට පස්සේ ඒකේ බලන්න ඕනේ ශිෂ්‍යත්ව විභාගය සඳහා 2022 අගෝස්තු සූදානම් වෙන දරුවට අත්‍යවශ්‍ය ඉගෙනුම් කොච්චරක් කරන්න තියෙනවද කියන එක. කියන්නේ පහ වසරේ පළවෙනි වාරය වෙනකන් ඒ අපි ගිය පාර කරා වගේ ඒක දැන් අපි කාලය දීලානේ තියෙන්නේ. එතකොට ඒක අප්‍රේල් මාසෙන් අවසන් වෙනවා. එතකොට ඊට පස්සේ ආපසු උසස් පෙළ විභාගයට වාඩි වෙන දරුවාගේ කොයි දවසටද අපිට තියන්න පුළුවන් කියන එක. එතකොට අනිවාර්යයෙන්ම දැනට තියෙන විදිහට ඊයේ හවස වෙනකොට මාට ලැබිච්ච දේ සහ අපි කල්පනා කරපු විදිහට තමයි අපිට අනිවාර්යයෙන්ම අප්‍රේල් මාසේ 18 වෙනිදා පටන් ගත්තට පස්සේ හැම සෙනසුරාදාකම පාසල පවත්වන්න වෙනවා. මොකද දින 183 අවම වශයෙන් ළඟාවීම සඳහා. ඔබතුමාලා මේ වෙලාවේ යම් ආකාරයක කාණ්ඩ දෙකකට පාසල් වලට දරුවෝ ගෙන්න ගන්න. එතකොට ඔබතුමාලා විකල්පෙ විදිහට යන හැම සෙනසුරාදාවම පාසල් පැවැත්වීම තුළින් ඔබතුමාලට ඔය කියන කාල පරිච්ඡේද ටික ආවරණය කරගන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔබතුමාලා සෙනසුරාදාත් පාසල පවත්වලා අමතර කාලයක් පාසල් කාලයට එකතු කරගන්න සූදානමක් තියෙනවා. ඒ දෙකම අපි කල්පනා කරනවා. හැබැයි ඔබ අහුවා ප්‍රශ්නේ අතර තියෙන ලොකු එකක් තියෙනවා. අපි දැන් ලබන සතියේ ඉඳලා අනිවාර්යයෙන්ම සියලුම දරුවෝ පාසල් වලට ගෙන්න ගන්නවා. කණ්ඩායම් වශයෙන් නෙවෙයි. මොකද මාර්තු මාසේ 15 වෙනිදා පටන් ගන්නවා වාර විභාග. එතකොට ඒකට විකල්පයක් තියෙනවා. නමුත්
අපේ දරුවන්ගේ අපස සාමාන්‍ය පෙළ දරුවන්ට ශිෂ්‍යත්ව දරුවන්ට උසස් පෙළ දරුවන්ට අනිවාර්යයෙන්ම ළමයි පාසලට ආවනාව නෙමෙයි අත්‍යවශ්‍යයෙන්ම පාසලෙන් පිහිට තියෙන දරුවට අපි පාසල විවෘත කරලා තියන්න ඕනේ. ඒ කියන්නේ ලබන සතිය ඔබතුමාලා සම්පූර්ණ පාසල් පද්ධතිය සක්‍රිය කරනවා. සක්‍රිය කරනවා. මොකද මේකට බොහෝ මේක ඔබ දැක්ක ඇති මාධ්‍යයෙන් මේ සහ අපි බැලුවෙන් පස්සේ මේ තියෙන රටේ තියෙන සියලුම කාරණා සලකලා බලලා තමයි අපි එහෙම කරේ. සතියක් විතර දැන් ප්‍රශ්නයක් නැහැ. අපි සඳුදා ඉඳලා සියලුම දරුවෝ ගෙන්නන්න දැන් චක්‍රලේකේ මම ඊයේ අස්සම් කරා හවසට මේ බොහෝ ඉල්ලීම් පළාත අධ්‍යක්ෂකවරු කතා කරා විශේෂයෙන්ම මේ අනිත් කණ්ඩායම් ගොඩක් කිව්වා මොකද සෞඛ්‍ය ප්‍රශ්නේ පිළිබඳව අපිට ගැටලුවක් නැහැ සෞඛ්‍ය මේ අධ්‍යක්ෂ දිනනාතුමාගෙන් නිර්ණය ලැබලා තිනවා ආපන ශාලා යම්කිසි ප්‍රමිතියක් විදිහට දරුවෝ ක්‍රීඩා කරන්න ඕනේ මේ දරුවන්ගේ ක්‍රීඩා කටයුතු කරන්න ඕනේ අපිට අතපසු වෙලානේ තියෙන්නේ මොකද සමබර අධ්‍යාපනයක් දෙන්න නම් විෂය බාහිර විෂය සමගාමී කටයුතු කරන්න ඕනේ දැන් ඔබතුමාලා ලබන සතියේ ඉඳන් සියලු පාසල් පද්ධතියේ සියලු කාරණා සක්‍රිය කරාට පස්සේ මේ වෙනකන් අහිමි වෙච්ච කාල පරිච්ඡේද ටික ආවරණ කරගන්න ඔබතුමාලා අමතර කාලයක පාසල් පවත්වන්න සූදානමක් තියනවද අප්‍රේල් 18 වෙනිදා වෙනකන් ඇත්තටම ගත්තොත් එහෙම මේ ඒක බලලා තමයි කරේ මොකද අපි මේ කටයුත්ත කරේ දැන් අප්‍රේල් මාසේ 6 වෙනිදා ඉවර වෙන්නේ 2021 අතපසු වෙච්චුනේ අර කාලය දීලානේ තියෙන්නේ ඒක මේ වැඩසටහනකට මම ඇවිල්ලා කිව්වා ගිය අවුරුද්දේ ඔක්තෝබර් වගේ මාසයක මට මතක ඔක්තෝබර් 20 21 අර පටන් ගන්නත එතකොට ඒ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයෙන් අවශ්‍ය කාලය අපි දීලා ඒක ඉවරයි. දැන් අලුතෙන් පටන් ගන්න වාරේනේ තියෙන්නේ. එතකොට දැන් මේ කාලෙත් මේක කරාට පස්සේ අපි බලාපොරොත්තු වෙන රටේ ප්‍රශ්න ඇති වෙන්නේ නැති වෙයි කියන එක අපි සුබවාදීව බලාගෙන ඉන්නවා. එතකොට ඒ පිටිබඳව කතිකාවක් ලොකු එකක් අවශ්‍ය වෙන්නේම නැහැ ඇත්තටම අලුත් මේ වාරසටහනක් හින්දා. ලේකම්තුමා මේ මට විරාමකට යන්නත් ඕන. ඊට කලින් දැන් යම් ආකාරයකින් ඔබතුමාලා සඳුදා ඉඳන් සියලුම දරුවන් පාසලට එකතු කරනකොට යම් ආකාරයක යම් තැනක පාසලක පන්තියක වාර්තා වුණොත් කොවිඩ් ආසාදිත දරුවෙක් ගුරුවරයෙක් ඒ සම්බන්ධයෙන් අනුගත විය යුතු ක්‍රමවේදයන් පිළිබඳව අර කලින් නිකුත් කර චක්‍රලේඛයට අමතරව ඔබතුමාලා යම් දැනුවත් කිරීමක් කරනවද විදුහල්පතිවරුන්ට? දැන් ඇත්තටම අපි ඊටාම සාර්ථකයිනේ ඔබට මතක ඇති දෙවෙනි කොවිඩ් රැල්ල ආවට පස්සේ අපි තුන්වෙනි කොවිඩ් රැල්ල ආවට පස්සේ අපි කිව්වේ ඒ පාසල වටා තියෙන ඒ පාසල කේන්ද්‍රීය කරගෙන තමයි තීරණ ගන්න ඕනේ. ඒ ක්‍රමවේදයේ එසේම අනුගමනය කරනවා. ඒක වෙනසක් නැහැ. ඒක සාර්ථකයි ඇත්තටම. අපිට විරාමයකට අවසර දෙන්න. මම කලින් අහපු ප්‍රශ්නේ තව එක පැත්තක් තියෙනවා. පළවෙනි පාසලේ පන්තියට නැත්නම් එක වසරට දරුවන් බඳවා ගැනීම වෙනුවෙන් වෙන ක්‍රියාවලිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් ලේකම්තුමා අපි කතා කරමු විරාමයෙන් පස්සේ. අපි අලි 7 වෙනි පැයට සමගින් අධ්‍යාපන අමාත්‍යාංශ ගරු ලේකම් මහාචාර්ය කපිල පිරිරමැතිතුමන් එක්ක අපි 7 වෙනි පැයේ ඉන්නේ මේ විරාමයට යන්න කලින් ගරු මහාචාර්යතුමනි මේ ඔබතුමාගේ අර විමසුවේ පළවෙනි ශ්‍රේණියට දරුවම් ඇතුළත් කර ගැනීම වෙනුවෙන් වන ක්‍රියාවලිය මේ වෙනකොට කොහොමද ඔබතුමාලා ක්‍රියාත්මක කරන්නේ? ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම අභියාචන මණ්ඩලවල ඒවා ටික අපි අවසන් කරලා තියෙන්නේ. අභියාචන කියන දෙවෙනි ස්ටෙප් එකනේ පළවෙනි ස්ටෙප් එකේ අයදුප්පත් කැඳවලා ඒ සීලු සමුග පරීක්ෂණ පවත්වලා ඒ සීලු කාරණා ඉවරද? ඉවරයි. අභියාචනා අපි ප්‍රසිද්ධ කරලා ඊට පස්සේ අභියාචනත් මම හිතන්නේ දැන් මේ තීරණය කළා පොරොත්තු ලේක අදත් උදේ මට එනවා දුරකථන අංක එනවා කතා කරනකොට සමාජයේ ගියාම කියනවා පොරොත්තු ලේකනේ අතර ඉන්නේ මෙතන ඉන්නේ කියලා. ඒ කාරණා බොහෝ දුරට අවසන් කරලා තියෙනවා. එතකොට අපි මේ මාසේ අප්‍රේල් මාසේ 18 පටන් ගත්තට පස්සේ සුසු පුංචි ළමයි ඉන්නේ. ඒතර අම්මලාත් ගොඩක් එනවනේ. කොවිඩ්ත් එක්කලා දිනයක් තීරණය කරලා ජාතික වැඩසටහන එක්කලා පටන් ගන්නවා. ඒ කියන්නේ ඔබතුමාලා පළවෙනි ශ්‍රේණිය නිල වශයෙන් පටන් ගන්න අප්‍රේල් 18 වෙනිදා. ඊට කලින් ඔබතුමාලා නෙමෙයි පළවෙනි ශ්‍රේණිය නෙමෙයි අප්‍රේල් 18 පටන් ගන්න. ඔබතුමාලා මේ වර්ෂයට අදාළ පාසල් වාරයේ පළවෙනි එක. එතකොට ඒ මේ මාසේ මුල දැන් අපි ගිය පාර කරේ ජනවාරි මාසේ 3 වෙනිදා පටන් අරගෙන මේ උත්සවය අපි ගම්පොළ තියුනේ පෙබරවාරි මාසේ 15. ඒක සුස් දිනයක් අපි තීරණය කළා කියන්නම් ඉතයික්මනින් කියලා කියන්නේ අප්‍රේල් මාසේ 18 ඉඳලා මේ මාසේ 15 ඉස්සෙල්ලා අපි තීරණයක් කියන්නම් ජාතික උත්සවයට. දරුවන් පාසල රැගෙන එන. එතකොට ඒකට තියෙනවනේ පොඩි ප්‍රාථමික අංශවල වෙන ගුරුවරු ටික ලෑස්ති කරගෙන ටික කරන්න ඕනේ. එතනින් මෙහාට අපි යමු මේ පාසල්වල දරුවන්ට අවශ්‍ය කරන පෙළපොත් සහ නිල ඇඳුම් ලබා දීමේ කටයුත්ත ඔබතුමාලා අධ්‍යාපන අමාත්‍යාංශ විදිහට කොහොමද සිදු කරන්නේ? අවශ්‍ය කරන දේවල් යවලා තියෙනවද?
ඒ මැදිහත්වීම් සිදු කරලා තියෙනවද? ඔව් පෙළපොත් බෙදා හැරීමේ පොඩි බෙදා හැරීමේ විතරක් පොඩි ප්‍රමාදයක් තියෙනවා මේ ඩීසල් එකත් එක්ක. නමුත් 92% විතර කොට්ටාස් කාර්යාල වලට යවලා තියෙන ඉතින් පෙළපොත් ටික පාසල් නිල ඇඳුම් එක තාම ගොඩක් අවසන් කරලා නැහැ. ඒකේ ප්‍රතිශතය මට මතක නැහැ. එක් අපි සැපයම් කරුවෝ ඉන්න අපිට 4 දිනක් ඉන්නවා. ඒ 4 දිනකට අපි බාර දීලා තියෙන එක් ප්‍රදේශවල මේ වෙලාවේ මගේ අතේ නැහැ ප්‍රතිශත. ඒවත් කෙරීගෙන යනවා සාර්ථකව. මේ වෙලාවේ මේ යම් ආකාරයක ජාතික ලොතරැයි මණ්ඩලයටත් මේ ලොතරැයි මණ්ඩල වලටත් යම් ආකාරයක අභියෝගයක් තියෙනවා. ටිකට්පත් මුද්‍රණය කරන්න අවශ්‍ය කරන පේපර්ස් නැතුව ඔබතුමාලා අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රමුඛව මේක දැනෙනවා. යම් අභියෝගයක් ඔබතුමාලට මේ වෙලාවේ තියෙනවද? ඉදිරි කටයුතු වෙන මුද්‍රණ කටයුතු වලට අවශ්‍ය කරන පේපර්ස් මේ වෙලාවේ ඔබතුමාලට නිවැරදිව ලැබෙනවද? එහෙම නැත්නම් ඒ වගේ බාධාවක් තියෙනවද? මේක ඇතුලේ විශේෂයෙන්ම දරුවන්ට මේක බලපාන්න පුළුවන්. මොකද්ද ඔබතුමාලා ඒ වෙනුවෙන් මේ වෙලාවේ අරගෙන තියෙන ප්‍රතිපත්ති මේ තියෙන්නේ? 2022 වසරේ පෙළපොත් වලට නෙමෙයි බලපෑම එන්නේ 2023 සඳහා. මේ සඳහා අපි ගරු ඇමතුමා මැදිහත් වෙලා ඔබ දන්නවා අපේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒ ඔක්කොම අලුත් සභාපතිතුමෙක් පත් කරලා එතුමා දැන් ඉදිරිපත් කළ තියෙන යෝජනාවක් ඒ අවශ්‍ය කඩදාසි GSM 70 GSM 80 GSM 100 විතර කවර ඒවා ටික ඒ සම්බන්ධයෙන් ඔව් අවශ්‍යතාවය කියලා ලොතරැයි වලටත් එක්කලා අපි බලාපොරොත්තු වෙනවා මහ භාණ්ඩාගාරත් එක්කත් කතා කරලා එතුමා යෝජනාවක් ඉදිරිපත් කළා තිනවා මේ ටික අපේ පෞද්ගලික අංශයෙන් යම් ටිකක් කරනවා ඒ මෙට්‍රික් ටොන් ගණන පුළුවන් තරම් ඉක්මනට සපයා ගන්න. එතන තමයි ගැටලුවක් ඇති වෙනවා නේද 2023ට. එතකොට දැන් මේ අවුරුද්දේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අර නියාමන වැඩසටහන කරනවා. ඒ සඳහා මුද්‍රණ ජාතික අධ්‍යාපන ආයතනින් කරගෙන යනවා. අපි සූදානම් වෙනවා 2023ට. 2022 ඔක්කොම මුද්‍රණය කරලා අවසන් ඒවා ගබඩාවල තියෙන්නේ. අර මේ දින කීපේ තමයි අර බෙදා හැරීමේ ඒක පොඩ්ඩක් මේ අඩාල වුණා නෙවෙයි අපි කියන්නේ ඒක ස්ලෝ වුණා කියලා කියන්නේ. මන්දගාමී වුණා. නමුත් 92ක විතර අවසන් එතන වැඩි ප්‍රතිශතයක් ඇති මම ඊයේ පෙරේද ඒ කතා කරන්නේ ඒ විදිහට අපි සූදානමක් තියෙනවා. ගැටලුවක් නැහැ. ගැටලුවක් කියලා කියන්නේ අපි අභියෝගයක් තියෙනවා ඔබතුමාලා සූදානමක් අභියෝගයක් තියෙනවා. අභියෝගය අපි අවස්ථාවක් කරගන්න බලාපොරොත්තු වෙන්නේ මොකද මේ අලුත් සභාපතිතුමා ජයජේම්සි ජයසේකර මහත්මයා බලාපොරොත්තු වෙනවා ඊටාම හොඳ විදිහට දැන් එතුමා කියන්නේ ඉන්දියාවේ අසල්වැසි රටේ ඒ මුද්‍රණ කඩදාසි ගෙන්න ගැනීම මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙත් ඉතා හොඳ ප්‍රවේශයකට යන අභියෝගයේ අවස්ථාවක් කරගෙන සැපයුම් එක ඉතා හොඳට කරන්න දැන් ඊයේත් අතිගරු කියන්නේ ගරු අග්‍රාමාත්‍යතුමත් එක්ක මම වෙන කතාවක් කරනකොට කිව්වේ මේ නිල ඇඳුම් සැපයීම පිළිබඳවත් අපි මේටත් වැඩිය හොඳ විදිහකට මේ ක්‍රමවේදය කරමු. මොකද මේ දරුවන් සඳහා ප්‍රමාදයකින් තොරව රජයටත් අවම පිරියක් විදිහට කරගන්න කියන එක නිල නොවන විදිහට සාකච්ඡා කරා. ඒකට අපි අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමාගේ විශේෂයෙන් පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යතුමා තමයි මේකට යහුසුලු කටයුතු කරන්නේ. එතුමත් එක්කත් කතා කරලා එතුමත් යෝජනාවක් අපේ ගරු අමාත්‍යතුමත් එක්ක කතා කරලා මේ පිළිබඳව ඉදිරි වසර සඳහා අපි බලාපොරොත්තු වෙනවා හොඳ විදිහට කරන්න. හරි. ලේකම්තුමා මේ එතන මෙහාට තව ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේ අර විද්‍යාපීඨ ගුරුවරුත් මන්දක සමාජ මාධ්‍ය තුල යම් ආකාරයක ඔබතුමාලට ප්‍රතිරෝධයක් නිර්මාණය කරගෙන ඉන්නවා. ඔවුන් පාර්ට බහින සූදානමක් ඉන්නවා. ඒකටත් විවිධ පාර්ශවවලින් උඩගෙඩ දෙනවා. ඒ වගේම තමයි අනෙක් පැත්තෙන් මේ විභාග සම්බන්ධයෙන් මේ වෙලාවේ යම් ආවක්රුවක් යනවා මේ කපිල පෙරේරා මේ මහචාර්යතුමා. දැන් යම් ආකාරයක කැබිනට් තීන්දුවක් තියෙනවා විභාග පවත්වන්න ක්‍රමවේද කාල පරිච්ඡේදයන් වල සංශෝධනයක් පිළිබඳව. කොරෝනා එකත් එක්ක ඔටෝ ඇවිල්ලා තියෙනවා කියලාත් කියනවා. ඒ කාල පරිච්ඡේදයට ශිෂ්‍යත්ව විභාගයේ සාමාන්‍ය පෙළ විභාගයේ සහ උසස් පෙළ විභාගයේ. ඒ අනුව ඔබතුමාලා මේ තියෙන විදිහටම යාවත් කාලේ කරගෙන යන සූදානමක් තියෙනවද මේ විභාග පවත්වන කාල පරිච්ඡේදයන් නැත්නම් යලි අර 2009 කාල පරිච්ඡේදයේ තිබ්බා වගේ සාමාන්‍ය පෙළ විභාගයේ ඔබතුමාලා දෙසැම්බර් වලට අරගෙන ආවිලා උසස් පෙළ විභාගයේ අගෝස්තු වලට අරගෙන ආවිලා ශිෂ්‍යත්ව විභාගයේ තිබ්බ කාල පරිච්ඡේදයට යලි අරගෙන යන සූදානමක් තියෙනවා නැත්නම් මේ කොරෝනාත් එක්ක සිද්ධ වෙච්ච විදිහටම මේ විභාගෙට මේ විදිහට තියාගෙන යන සූදානමක් තියෙනවා. නෑ ඇත්ත වශයෙන්ම අපි අර ඒ අමාත්‍ය මණ්ඩල තීරණය සඳහා පෞද්ගලික මැදිහත් වුණෙත් මම තමයි. මොකද ඒ බැලුවේ දරුවන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශ වෙන කාලය මාස 9කින් අඩු කරගන්න. ඒ ක්‍රමවේද විස්තර කරන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙනවා අපස උසස් පෙළ විභාගයේ දෙසැම්බර් මාසයේ පැවැත්වීම සහ
අප සාමාන්‍ය පෙළ විභාගයේ අගෝස්තු මාසයේ පවත්වන්න ශිෂ්‍යත්ව විභාගයේ ලොකු ගැටලුවක් නැහැ. අගෝස්තු පවත්වන්න පුළුවන්. තියෙන්නේ අප සාමාන්‍ය පෙළ අපසුසස් පෙළ. ඒ සඳහාත් මේක අවස්ථාවක් කරගන්නත් පුළුවන්. ඒක අපි අතරම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. හරි ඒ කියන්නේ මේ තියෙන විදිහට තමයි ඔබතුමාලා යවත් කාලන කරගෙන යන සූදානම්. යවත් කාලන කරගෙන අපි කෙසේ හෝ බලනවා අපසුසස් පෙළ විභාගය දෙසැම්බර් මාසේ කරලා සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසේ කරන්න. හරි. එතනින් මෙහාට එමු. දැන් ඔබතුමාලා අර ජාතික පාසල් ප්‍රමාණය වර්ධනය කර ගැනීම වෙනුවෙන් ප්‍රවේශයක් අරගෙන මේ වෙනකොට ඒ සඳහා ඔබතුමාලා සූදානම් වෙනවා. ඔබතුමාලා සියඹලාන්ඩුවේ කටයුත්ත ආරම්භ කළා අපි දැක්කා. සමහර වෙලාවට චෝදනාවක් තියෙනවා ජාතික පාසල කියලා. ඒකේ තියෙන්නේ ඉස්සරහ ගාලා තියෙන බෝඩ් එක විතරයි. නැත්නම් ඔබතුමාලා දාපු ගැසට් එක විතරයි. නැත්නම් ඔබතුමාලා ඒ පාසල් එක කරගන්න ගනුදෙනු ඇතුලේ තියෙන ලිපි ශීර්ෂය විතරයි කියලා. ජාතික පාසල් විදිහට ඔබතුමාලා නිර්මාණය කරන්න ගියාම කොළඹ නැත්නම් නාගරිකව තියෙන ජාතික පාසල් වලට බද්ධ වෙච්ච සම්පත් ගමේ ගිහිලා නැත්නම් සියඹලාන්ඩුවේ ගිහිල්ලා ඔබතුමාලා විවෘත කරපු ජාතික පාසලේ තියෙනවද? ඒ වෙනුවෙන් උන ක්‍රියාවලිය කොහොමද ඔබතුමාලා සක්‍රිය කරගන්නේ? මේ වෙලාවේ ඔබතුමාලා යමක් කරගේ බෝඩ් එකට විතරක් මේක සීමා කරලා සූදානම් වෙන්නේ නැත්නම් අවම පහසුකම් එක්කද ජාතික පාසල් කියලා ඔබතුමාලා නම් කරගෙන යන්නේ? කිසිසේත්ම නෑ. රටටම බලා ගන්න පුළුවන් වුණා සීලම් මාධ්‍ය ආයතන ඔබ සියලු දෙනා දැක්ක සියඹලාන්ඩුවට කරලා තියෙන ආයෝජනය. භෞතික සම්පත් විතරක් නෙමෙයි. මානව සම්පත් සංරචක පහක් තියෙනවා. භෞතික සම්පත්, මානව සම්පත්, ඒ වගේම මේ මානව සම්පත් වල ගත්තොත් පොදු ඒවා. ඒ කියන්නේ සෞඛ්‍ය පහසුකම්, ඒ වගේම පාසල් වල ඉඩකඩ පහසුකම්, ගොඩනැගිලි. ඊට අමතරව සුවිශේෂිතා තියෙනවා ගණිතාගාර, භාෂාගාර, නවෝත්පාදනාගාර. ඊට පස්සේ තමයි විශේෂ සමගාමී කටයුතු සඳහා ඊට පස්සේ නියාමන ඔය සංරචක පහ. මේවා අනිවාර්යයෙන්ම විදුහල්පතිවරුන් එක් පාසලට ආවේනික වෙච්ච විදිහට විෂයධාරා පහක් අපසුසස් පෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අඩුපාඩු තියෙන පාසල් තියෙනවා. බුලත් කොහොපිටිය ගත්තොත් එහෙම බොහෝ විදිහට විෂයධාරා දෙකයි තියෙන්නේ. ඒකත් ප්‍රශ්නයක් නෑ. සමහර පාසල්වල ඒ විෂයධාරාවට එන ළමයි ඒකේ විෂයධාරාවට අවස්ථාව පුළුල් කරන්න ඕන. අපසුසස් පෙළ විෂයධාරා පහම දාන්න පුළුවන් නම් හොඳයි. එක රයින් කරන්න බෑ. අමතක කරන්න එපා. බෝඩ් ලැල්ල ඇත්ත කියන කතාවනේ ඒක තියෙන්නේ. නමුත් සියඹලාන්ඩුවට ආයෝජනයේ රුපියල් මිලියන 23යි. ඒකට රුපියල් මිලියන 58ක ආයෝජනයක් ආවා එදාම තාක්ෂණ පීඨයක් හදන්න. ඒ වගේම පාසල් 32කට තාක්ෂණ පීඨ දෙනවා. එතකොට මහින්දෝදය තාක්ෂණ පීඨ 200කට එහා පැත්ත තියෙනවා. එතකොට මේ සම්පත් තියෙන පාසල් තමයි බොහෝ දුරට තියෙන්නේ. සම්පත් අඩු වුණාට අතිගරු ජනාධිපතිතුමා සියඹලාන්ඩුව අපි ජනවාරි 7 කරා. ඊට පස්සේ රක්වානේ ගරු ඇමතිතුමා දමිළ පාසලක් කරා. ඊට පස්සේ අපි දැන් කාන්තා දිනය වෙනුවෙන් පාසල් 10ක් කරා. 18 වෙනිදා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් තියෙනවා 30ක් තියෙනවා. ඒ පාසල් 30න් පාසල් 17ක් තියෙනවා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 17ක එකම ජාතික පාසලක් නැති. එතුමා එදාට පාසල් 8ක් එතුමා ගරු ආණ්ඩුකාරතුමා සහ දේශපාලන අධිකාරියත් එක්ක එකවල ඒ දිනේ ඒක කරනවා. ඒතර එතුමා බලාපොරොත්තු වෙන වැඩසටහන තමයි මේක වසර 3ක් තුර වුණාට මේ වසරේ මැද භාගයේ වෙනකොට පාසල් 500ක් මේ ජාතික පාසල් කරනවා. මේ වසරට මේ රජය දීලා තිනවා රුපියල් බිලියන 7.3ක් මිලියන 7300ක්. ගිය වසරේ දුන්නා රුපියල් බිලියන 1950ක් මිලියන 1950ක්. ඊට අමතරව තියෙනවා මේ තාක්ෂණ කටයුතු සඳහා වෙනම ව්‍යාපෘතියක් තියෙනවා. ඒකෙන් හදනවා මං කිව්ව අර 32ක් හදනවා. ඊට පස්සේ මේවට නිර්මාණය වෙන පොකුරු පාසල් ටික. ඒ වගේම ඔබ අහුව ඊළඟ ප්‍රශ්නය මේ ගුරු ඒ කියන්නේ මානව සම්පත් ටික ධාරිත සංවර්ධන. එතකොට ඒක ලෝක බැංකුව ව්‍යාපෘතියක් තියෙනවා ජෙනරල් එඩියුකේෂන් මොඩර්නයිසේෂන් ප්‍රොජෙක්ට්. කියන්නේ සාමාන්‍ය අධ්‍යාපනයේ නවීකරණය. ඒකෙන් විදුහල්පතිවරුන්ගේ ගුරුවරුන්ගේ ධාරිත සංවර්ධනය කරනවා. එතකොට දැන් විද්‍යාපීඨ සඳහා 4600ක පත්වීම් ටික දෙනවා. එතකොට ඒ පත්වීම් ටික දෙන්නේ හෙට අනිද්දා දෙන්නේ මේකේ ප්‍රමාදයක් තියෙනවා කියලා කියන්නේ මේක කල්පනා කරන්න. මම එතෙන් එන්නම්. මට ඒක වෙනම එන්න ඕනේ. දැන් ඔබතුමාලා නෑ මේක කපිල පෙරමත්ත මේ ලේකම්තුමා
මේක සමාජිකරණ ප්‍රශ්න කිරීම. ඔබතුමා ওই තරමට එන්න කලින් සමහරවිට සමාජයේ එහෙම යනකොට ඔබතුමාට මේ මං අහන ප්‍රශ්නේම ඔබතුමාට එන්නේ නැති මීට කලින්. දැන් ඔබතුමාලා රුපියල් මිලියන 23ක් සියඹලාන්දුව විද්‍යාලයට භෞතික සම්පත් සංවර්ධනය කිරීම වෙනුවෙන් ඔබතුමාලා වැය කරනවා. දැන් රුපියල් මිලියන 23ක් සියඹලාන්දුව ජාතික පාසලට ඔබතුමාලා වැය කළේ ඒක ටීවී එකේ පෙන්වන හින්දා. ඒක තමයි ආරම්භක ව්‍යාපෘතිය. සමහරවිට ජනාධිපතිවරයා ගමට යනකොට ගමේ වෙනදා කැලෑ වැවිලා තිබුණු පාරත් එදාට නැත්නම් අඩුම ගානේ රැයට හරි ඩෝසර් එකක් කියලා සුද්ධ කරලා වෙලා එදාම ඇවිල්ලා ගල් ටිකක් දාලත් මොනවා හරි අර ආස්මි වලට පැණිවක් කරනවා වගේ තාර ටිකක් එලාගෙන යනවා යනකොට හරි ලස්සනට පාර තියෙනවා ජනාධිපතිතුමා එන්නේ. දැන් ඔබතුමාලා රුපියල් මිලියන 23ක් වේදම් කළා සියඹලාන්දුව පාසලට ජාතික සභාසලක් විදිහට පරිවර්තනය කරන්න අවශ්‍ය කරන භෞතික සම්පත් නිර්මාණය කළේ ටීවී එකේ පෙන්වන හින්දාට මේ වගේම මිලියන 23 ගානේ වේදම් කරලා ඔබතුමා කියපු භෞතික සම්පත් සියල්ල අනිකුත් ජාතික පාසල් වලත් ඔබතුමාලා ඇති කරනවාද? ඔව් එදාට මම සාමාන්‍ය ටීවී එකේ පෙන්නට කිව්වේ මගේ නෑ මම කියන්නේ මේක අපේ සමාජයේ දකින දෙයක් නේ. හොඳයි ඒක තමයි ඇත්ත හොඳයි. ඔව් තමයි සාමාන්‍ය සමාජ මතයේ තියෙන්නේ. සමහරවිට එහෙම තමයි මිනිස්සු රවට්ටනවා කියලා මිනිස්සු හිතන්නේ. නෑ එහෙම කරන්න බෑනේ අපිට. විශේෂයෙන් මට නම් එහෙම කරන්නත් බෑ. ගරු අතිගරු ජනාධිපතිතුමාට කරන්නත් බෑ. ගරු අගමැතිතුමාට කරන්නත් බෑ. නෑ ඔය දෙකම දෙන්නම නෙමෙයි කරන්නේ. නෑ එහෙම කරන්න බෑ. මේක මම ඒක තමයි කිව්වේ එක් පාසල සඳහා අවශ්‍ය භෞතික සම්පත වෙනස් වෙන කියන එක ඒක ඒ විදුහල්පතිවරුන් ඒ කියන්නේ පාසල් සංවර්ධන සමිතිය එක්කව වෙලා මේක තමයි අපි සංරාජක පහ ඉදිරිපත් කරනවා. අවුරුදු 3කින් ජාතික පාසලම මේ විදිහට වෙනම අමාත්‍ය මණ්ඩල අනුමැතියක් තියෙනවා. මෙන්න මේ සංරචක ටික තියෙන්න ඕනේ. ඒවා සපයා ගැනීම සඳහා එක් පාසලට අපි ගත්තොත් එහෙම විද්‍යාලය ගල්කිස්ස ඔබ දැක්කා ඒක. ඊට පස්සේ අපි පුහුල් වැල්ලේ ගාල්ලේ ඊට පස්සේ අපි ඵලෙයි යාපනයේ තමුත් එකම අනුරාධපුරේ ඒ විදිහට පාසල් උතර ඒ එක් හැම පාසලකටම මොනවද කරලා තියෙන්නේ කියන එක ඒ දේශපාලන අධිකාරිය පවා අපෙන් අහනවා. ඒ හැම එකටම නිර්ණායක තියෙනවා. මේක ඒක එක් පාසලට දෙන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් ඒ තියෙන භෞතික සම්පත් එක්කලා. හැම එකටම එකම විදිහ ප්‍රමිතියක් තමයි බලාපොරොත්තු වෙන්නේ සහ ආයෝජනය කරන්නේ. අර මුදල් බෙදනකොට නිකන් මුදල් බෙදාගෙන යන්නේ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන පාසලේ ජාතික පාසලක් සඳහා මේ සංරචක පහ ඔස්සේ කවදද මේ ටික කරන්න කියන එක. බෝඩ් ලෑල්ල කියපු හින්දා තමයි මං කිව්වේ අරක. බෝඩ් ලෑල්ල තියෙනවා. ඒක ගැටලුවක් නෑ. බෝඩ් ලෑල්ල ගහනවනේ ජාතික පාසලක අපි නෙමෙයි ගහන්නේ. ඒකටත් දෙනවා. නමුත් ඒකට අමතරව හැම පාසලකටම දෙනවා අර විදිහට ඒ අවශ්‍යතාවය පරිදි. හරි. සමහරලාට මේ ගම සමග පිළිසඳරක් වැඩසටහනදී මම සහභාගී වෙච්ච වෙලාවල මම දැක්ක ඔබතුමාට ප්‍රශ්න යොමු කරනකොට ඔබතුමා මේ ෆයිල් එකත් අරගෙන සියලු தත්යන් එක ඔබතුමා සඳහන් කරනවා. සමහරවිට ගුරුවරු කී දෙනෙක් ඉන්නවද ලේකම්තුමා කියලා අපහම ඔබතුමා නිවැරදිව කියනවා. විද්‍යාපීඨ සහ පළපුරුදු ගුරුවරු කොහොමද බඳවගෙන තියෙන්නේ කියලා. ඒක අපි අත්දැකලා සමාජයේ ප්‍රශ්න කරන්නේ අතීත භාවිතාව ඇතුළේ කරපු වැරදි මේ වෙලාවෙත් සිද්ධ කරනවා කියලා. සමහරවිට ජාතික පාසල් 1000ක් පරිවර්තනය කිරීම තුල ඔය කියන ප්‍රතිලාභ අත්පත් කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය කරන භෞතික සම්පත් මානව සම්පත් මේ පාසල් නැතුව ඇති කියලා බොහෝ දෙනෙක් ප්‍රශ්න කළා. ඒකයි මම ඔබතුමාගෙන් ප්‍රශ්න කිරීම කළේ. එතනින් මෙහාට යමු. දැන් ඔබතුමාලා භෞතික සම්පත් හදනවා නිර්ණායක පහක් මත පදනම්ව පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කරන භෞතික සම්පත් ටික හදන්න පුළුවන්. මානව සම්පත නිර්මාණය කිරීම විශේෂම ගුරුවරු නිර්මාණය කිරීම වෙනුවෙන් මේ කෙටි කාල පරිච්ඡේදය තුල හැකියාවක් තියෙනවද? නැත්නම් මේ වෙලාවේ යම් පීඩනයක් එල්ල කරමින් ඉන්න විද්‍යාපීඨ ගුරුවරු ඒ සඳහා අනුයුක්ත කිරීමේ වැඩපිළිවෙලක් ඔබතුමාලට තියෙනවද? මොකක්ද ඒ සඳහා මේ වෙලාවේ ඔබතුමාලා අරගෙන තියෙන තීරණය කියලා අපි කතා කරමු විරාමෙන් පස්සේ. අපි අලෙත් හතරේ පැය සමගින් අධ්‍යාපන අමාත්‍ය ශ්‍රී කරු ලේකම්තුමන් මහාචාර්ය කපිල පෙරේරා මැතිතුමන් එක අපි හතරේ පැයේ ඉන්නේ අවසන් විනාඩි කිහිපෙ තව ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ලේකම්තුමා මේ දැන් ඔබතුමාලා ජාතික පාසල් හදාගෙන යනවා. දරුවන්ට අවශ්‍ය කරන භෞතික සම්පත් නිර්මාණය කරගෙන යනවා. මානව සම්පත ඊට අන්තර්ග්‍රහණය කිරීම වෙනුවෙන් මේ වෙලාවේ අර ලක්ෂයක් උපාධාරීන් බඳවා ගැනීම සිද්ධ කරන්නේ. ඔබතුමාලා මේ 64 ලක්ෂයක් 64000ක් ඔබතුමාලා බඳවා ගැනීම සිද්ධ කළා. ඒ අයගෙන් පාසල් වල ওই තියෙන මානව සම්පත පුරවන්න සූදානමක් තියනවද නැත්නම් විද්‍යාපීඨවල ඉන්න පුහුණු ගුරුවරු පාසල් වලට අන්තර්ග්‍රහණය කිරීම වෙනුවෙන් ඔබතුමාලා යම් සාකච්ඡාවක් ඇති කරලා තියෙනවා. උනුත් මේ වෙලාවේ පීඩනයක් එකතු කරනවා. අපිව නොසලකා හැරලා තියෙනවා කියලා. මොකක්ද මේ වෙනුවෙන් ඔබතුමාලා අරගෙන තියෙන ක්‍රියාමාර්ගය? විද්‍යාපීඨයෙන් බිහිවන ගුරුවරයා තමයි නියම ප්‍රමිත ගුරුවරයා. එතකොට ඒගොල්ලෝ අවුරුදු 3ක පාඨමාලාවක් හදලා ඩිප්ලෝමාවක් අරගෙන ඉන්නේ. මා විශ්වාස කරනවා ඔවුන් නියම අවශ්‍ය සීලම ගුණාංග තියෙනවා. පුහුණුව තියෙනවා. සීමා වාසික පුහුණුව තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා. ඒතර මේ දැන් 4600 ගානක
කණ්ඩායමක ප්‍රතිඵල නිකුත් කරලා තියෙනවා. ඒක ඊට අභියෝගමත් එක්කරේ වුන් දන්නවා. මේ අය සඳහා පත්වී මිද්දීම තමයි අපි ලබන සතිය ආරම්භ කරන්නේ. ඔබතුමා ලබන සතිය දෙනවා. ලබන සතිය ආරම්භ කරන මොකද මෙතන ගැටලුව උනේ මේ සියලු දෙනා දන්නවා ඔය විද්‍යාපීඨ දරුවෝ මගෙත් එක්ක කතා දරුවෝ නෙමෙයි ඒගොල්ලෝ දැන් ගුරු වල කතා කරනවා. ඒගොල්ලෝ දන්නවා ප්‍රශ්නය. ප්‍රතිඵල නිකුත් කරාට පස්සේ 4000 ගානක 1000ක ජාතික හැඳුනුම්පත් අංකය තහවුරු කරන්න නම් වෙනසක් තිබුණා. විද්‍යාපීඨෙන් දීපු ඒකේ තියෙන ජාතික හැඳුනුම්පත් අංකයයි ප්‍රතිඵල නිකුත් කර ජාතික අධ්‍යාපන ආයතනයේ එකයි මේක කියන්න ඕනේ. 1000ක වෙන්න බෑනේ. එතකොට මේ හැම දිනාටම දුරකථන දෙන දැන් ඊට අමතරව මේ කරන්නේ මාර්ගගත විනිවිදභාවයේ ක්‍රමය ඔස්සේ. මේක ලබන සතියේ පත්වීම් ආරම්භ කරනවා. ඒක තමයි ප්‍රමුඛතාවය. දැන් අර ඔබතුමාලා මේ ගැටලු සහගත වෙලා තිබ්බ උක්ත කාරණාව සම්බන්ධයෙන් අර හගුරුපත් අංක වෙනස් වීම සම්බන්ධයෙන් ඔබතුමාලා විමර්ශනයක් කරලාද? ඒක වෙන විමර්ශනය කරන්න ඉස්සෙල්ලා පරක් වෙනවනේ. ඒ හැම එක්කනටම කතා කරලා ඒක තහවුරු කරගෙන තියෙන්නේ. ඒක කරගන්න කාලයක් ගියා. ඒ අරින්න වෙන ප්‍රමාදයක් තිබුණේ නැහැ. ඒ අයට තමයි ප්‍රමුඛතාවය. ඊට පස්සේ ඔබ හවු අනික ඒ නිසා කිසි කෙනෙක් මට කියන්න තියෙන්නේ විද්‍යාපීඨ වලින් බිහි වෙලා තියෙන 4000 ගණනටම පත්වීම් දෙනවා. ඒක ලබන සතිය ආරම්භ කරනවා. අර රජය කඩිනමින් බදවාගත්ත උපාධිධාරීන් ඔබතුමාලා මේ වෙලාවේ පාසල් වලට අන්තර්ග්‍රහණය කරලා තියෙනවද? මෙහෙමයි තියෙන්නේ. ඒක ඇවිල්ලා 50000ක් තමයි බඳවගත්තේ. ඒක 58000 වුණා. මේ අය සඳහා පාසල් වලට විතරනේ. ඒගොල්ලෝ සංවර්ධන නිලධාරීන් විදිහට තමයි ස්ථිර කරේ. ඒ ස්ථිර කිරීමේදී රාජ්‍ය ආයතන හැම එකටම ඔයගලන්ට කොච්චර ඕනද කියලා ඇහුවා. එතකොට පාසල් වලට සංවර්ධන නිලධාරීන් විදිහට රජය පොරොන්දුවක් දීලා ඒක ස්ථිර කරලා තිනවා මේ අවුරුද්දේ පුහුණුව අවසන් කරපු ජනවාරි 3 වෙනිදාට අවුරුද්දක පුහුණුවක් අවසන් කරපු 2019 දෙසැම්බර් 31ට පෙර උපාධියක් ලබාගත්තු ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයකින් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බුද්ධ ශ්‍රාවක විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබාගත්තු සියලු දෙනා මේ සංවර්ධන නිලධාරීන් විදියට ඉලුම් පත්‍ර දාලා බඳවාගත්ත 50000 එක 58000 දක්වා වැඩි වුණා. ඒ අයගෙන් ඉතුරු වෙන 53000 කණ්ඩායමක්. ඒ අයට මේ රජය 2022 ජනවාරි මාසේ 3 වෙනිදා 46000 කණ්ඩායමක් අවුරුද්දක පුහුණුව ඉවර කරා. ඒ අයට සංවර්ධන නිලධාරීන් විදියට ස්ථිර කරා. සංවර්ධන නිලධාරීන් විදියට ස්ථිර කරපු අයට ගුරුවරු විදියට උගන්වන්න ඔබතුමාලා ප්‍රවේශයක් දුන්නාද? ප්‍රවේශය දෙන්නේ ඊළඟට තමයි පාසල් වලට ඕනම කෙනෙක්ට ඇප්ලයි මේ ඉල්ලුම් පත්‍ර දාන්න පුළුවන් විදිහට අපි අලුතෙන් චක්‍රලේඛය හදලා ඒ කියන්නේ පුරප්පාඩු ටික ගණනය කරලා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අවශ්‍ය ගුරු ප්‍රමාණය අපි එක් පාසල පාදක කරගෙන විෂය පාදක කරගෙන මේ ගුරු ප්‍රශ්නේ ඉවර කරන්න ඕනේ. අතිරික්ත අය අනිවාර්යයෙන්ම යන්න ඕනේ. ජාතික පාසලක් හෝ වේවා පළාත් පාසලක් හෝ මට දැන් ඊයේ ඇවිල්ලා සංගමයක් කියනවා එක පාසලක ගණිත ගුරුවරු 8ක් අතිරික්තයි. තවත් දෙන්නේ 3 දෙනෙක් කියලා තිනවා. ඒව කරන්න බෑ යන්න ඕනේ. ඒක මොකද දුප්පත් ඒ කියන්නේ පුංචි පාසල්වල ගණිත ඉගෙන ගන්න ගුරුවරයෙක් ඉන්න ඕනේ. තමාගේ කාර්යය නෙමෙයි පොදු කාර්යය. ඒ නිසා ඒ සංවර්ධන නිලධාරීන්ගෙන් ජාතික පාසල් සඳහා පුරප්පාඩු වලට අයනපත් ඉදිරිපත් කළා තිනවා. ඒ අයට ඔය 53000 ඕන කෙනෙක්ට ඉල්ලන්න පුළුවන්. දැන් උතන තව ගැටලුවක් තියෙනවා. දැන් ඔබතුමාලා සංවර්ධන නිලධාරීන් විදිහට බඳවගෙන ඊට පස්සේ ඔබතුමාලා ජාතික පාසල් වලට ඒ උපාධිධාරීන් අනියුක්ත කරනවා. ඒ 58000 ඇතුලෙන් ඇප්ලිකේෂන් කෝල් කරලා. එතකොට දැන් ඒ 58000ට ඇප්ලයි කරන්නේ නැතුව ජාතික පාසල් විභාගයේ පවත්වලා ජාතික පාසල් වලට යන්න හිටපු උපාධිධාරීන්ට මොකද වෙන්නේ? ඔබතුමාලා ඒ අය වෙන විභාගයක් තියලා බඳව ගන්නවද? නැත්නම් ඔවුන්ට සමහරලාට ඔබතුමාලා සංවර්ධන නිලධාරීන් විදිහට ගත්ත අය ජාතික පාසල් වලට දාපුවාම ජාතික පාසල් වලට විභාගයෙන් එන්න හිටපු අයට අනාගතය පිළිබඳව අවශ්‍යතාවයක් තියෙනවා. ඔබ කියන ගැටලුව හරි. මොකද මේක සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා කියලා කියන්නේ. නමුත් අපේ විද්‍යාපීඨවල ප්‍රමුඛතාවය දීලා ඒ කණ්ඩායම් බඳවගෙන අපි ගුරු හිඟය විසඳන්න ඕනේ. ඒකට ශනික විසඳුමක් නැහැ. ශනික විසඳුම තමයි මේ කරන්නේ. හැබැයි මේ අයට වෙනම පරිවාස කාලයක් තියෙනවා. ඒ කාලය තුල ඔවුන් අධ්‍යාපන වේදී පශ්චාත් උපාධියක් ගන්න තමයි අපි යෝජනා කරන දේ. නෑ ඔබතුමාලා ඒක හරිය. මේක කරනවා මං අහන්නේ ඒක නෙවෙයි. මට පොඩි කාලයක් තියෙන්නේ. දැන් ඔබතුමාලා ජාතික පාසල් වලට මේ පැත්තෙන් අරගෙන පුරවපුවාම
අර ජාතික පාසල් වලට විභාගයෙන් ලියලා ඉන්න හිටපු අයට මොකද වෙන්නේ? ඒ අයට ඔබතුමාලා යලි ප්‍රවේශයක් වෙනුවෙන් විභාග පවත්වනවද නැත්නම් අතහැරලා දානවද? නෑ අතහැරලා දාන්නේ නෑනේ. මොකද අපි දන්නවා මේ කරන ක්‍රමවේදයේ මෙන්න මේ පාසලේ මේ විෂයට අපි කියමු මේ වවුනියාවේ ගාමිණී විද්‍යාලය කියලා ගමුකෝ. අන්න එතෙන්ට අපිට ඕනේ සිංහල ගුරුවරයෙක්. එයා එතෙන්ට අපිට ඒ ඉල්ලුම් පත්‍ර වලින් කැඳව ගන්න බැරි වුණොත් එම් පුරප්පාඩුවක් තියෙනවා. අනිවාර්යෙන් මේක එනවා. අවුරුදු 10ක් ඉන්න ඕනේ මේ ඉන්න ක්‍රමයේදී. එහාට මෙහාට යන්න බෑ. අර අභියාච මොකද මේක මේ මාර්ගගත දුරස්ත ක්‍රමෙන් තමයි අපි කරන්නේ. එතකොට ඒක නිසා ඊළඟ කණ්ඩායමට අවශ්‍ය පරිදි මේ වසරේ අනිවාර්යයෙන්ම සියලුම ගුරු තුලනය කරනවා. අපි 6/2021 චක්‍රලේඛය අනුව අපි නිර්ණායක හදලා තිනවා පන්ති කාමරේ කීයක් තියෙනවද ළමයි කී උදාහරණයක් ගත්තොත් එහෙම නෑ ඔයකට මම දැන් ඔබතුමා මට කියන කාර්යය පැහැදිලි මම යලි ප්‍රශ්න කරනවා ඔබතුමා මගේ ප්‍රශ්නට හරි උත්තරයක් ආගෙන දැන් ඒ පුරප්පාඩු තිබ්බොත් විතරද යලි කෝල් කරලා ජාතික පාසල් වලට බඳව ගන්නේ අනිවාර්යයෙන් නැත්නම් ඔබතුමාලා අර තිබ්බ විදිහට ක්‍රමවේදය අනුව එහෙම බඳව ගැනීම සිදු කරන්නේ නෑ මොකද අපි අනිවාර්යයෙන්ම විද්‍යාපීඨ ගුරුවරයාට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ ඒ කණ්ඩායම් බඳව ගන්නවා ඒ ඉල්ලුම් පත්‍ර දාලා ඒ අපි දන්නවා අනිවාර්යයෙන් මේගොල්ලෝ කොහෙවත් යන්නේ නැහනේ. ඔව් හැබැයි ජාතික පාසල් වලට ඔබතුමාලා විභාගයක් ගෙන්න බඳවා ගත්තේ. ජාතික පාසල් වලට කොයි කාලෙද විභාගයක් තිබ්බේ? දෙකටම තිබ්බනේ. ජාතික පාසල් බඳවා ගැනීම වෙනුවෙන් ඔබතුමාලා ඒ ඇවිල්ලා පළාත් වලින් කතා කරලා පළාත් පාසල් වලට තමයි ජාතික පාසල් වලට විභාගයක් අපි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තිබ්බේ නැහැ. මොකද අපි හැමතිස්සෙම තරඟ විභාගයකින් නෙවෙයි ඔබතුමාලා බඳවා ගත්තේ. මම දන්න විදිහට නම් මා හිටිය අවුරුදු 1කමාරකට විතර කාලයක් කවදාකවත් මේ කාල පරිච්ඡේදය සිද්ධ වුණේ නැහැ මේ කොවිඩ් නමුත් ඒ ක්‍රමවේද අනුගමනය කරන්නදී ඒව ඇත්තටම මේ ඒ ෂණික විසඳුම් තමයි දරුවන් වෙනුවෙන් කරන්නේ. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ නැතුව මේ පාර මේ ටික බඳව ගන්නවා. නමුත් මින් ඉදිරියට අපි බලාපොරොත්තු වෙනෝනේ විද්‍යාපීඨ වලින් එන දරුවට සෞභාග්‍ය දැක්ම අනුව උපාධියක් දක්වා යන ක්‍රමවේදයකුත් හදනවා. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙන අධ්‍යාපන අමාත්‍යාංශ කරු ලේකම්තුමන්ට මහාචාර්ය කපිල පෙරේරාමැතිතුමන්ට අපේ රටේ මේ අලුත් පියවරක් තියනවා නම් මේ තියෙන සිස්ටම් එක චේන්ජ් කරන්න ඕන නම් ඒක කරන්න පටන් ගන්න ඕන අධ්‍යාපනයෙන්. ඒ නිසා සෞභාග්‍ය දැක්ම තුලත් තියෙන අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව ඒ වගකීම පූර්ව වෙලා තියෙන ගරු මහාචාර්යතුමන්ට කපිල පෙරේරාමැතිතුමන්ට අමාත්‍යාංශ ලේකම්තුමන්ට බෙහෙවින් ස්තුතියි. ඔබතුමා ඒ වෙනුවෙන් කරන කැපකිරීමට සහ ඒ පිළිබඳව අදහස් වෙන පැයට ඇවිත් රටටම කිව්වා. අයිබෝන් ඔබතුමා. සමහර වෙලාවට ඒ කරන කැපකිරීම ඔබට නොපෙනෙනවා වෙන්න පුළුවන්. මාධ්‍ය තුල සමහර වෙලාවට ඒ සමස්ත කැපකිරීම නොපෙනෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට එතුම වැඩ කරනවා. ඒක අර දෙපැත්තම තුලනය කරගෙන රැවුලත් බේරගෙන කැඳත් බේරගෙන කරන්න එක ටිකක් අමාරුයි. හැබැයි මහාචාර්ය කපිල පෙරේරා මහත්තයාට ඒක කරන්න පුළුවන්. අපි සමු ගන්නවා යලිමුණ ගැහිම හෙට උදේ 7ට 7 වෙනි පැයේ.